පින්වත්නි, අපි දන්නවා මේ ලෝකේ අපි ඊටමත් වාසනාවන්ත පිරිසක් කියලා. ඊට හේතුවක් තියෙනවා. ලෝකේ අනිත් මිනිස්සුත් එක්ක බලපුවාම අපි ගොඩාක් වාසනාවන්තයි. ඇයි අපි අනිත් මිනිස්සුන්ට වඩා වාසනාවන්ත? පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ දවසක් සිහිපත් කළානේ මහ පොළවෙන් නියපිටට ගත්ත පස්පිඩක්. භික්ෂුන් වහන්සේලාගේ විමසුවනේ, මහණෙනි, මගේ නියපිටේ තියෙන පස්ද වැඩි මේ මහ පොළවේ තියෙන පස්ද වැඩි කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දෙනවා භික්ෂුන් වහන්සේලා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ මහ පොළවේ තියෙන වැලිකෙට බොහෝ ප්‍රමාණයක්. ඔබ වහන්සේගේ ශ්‍රී හස්තයේ නියපිටේ තියෙන පස් වලින් 100න් පංගුවක්, 10න් පංගුවක්, 10000න් පංගුවක්, ලක්ෂයෙන් පංගුවක්, කෝටියෙන් පංගුවක්, ප්‍රකෝටියෙන් පංගුවක් කියලාවත් කියලා වෙන් කරලා බෙදලා දක්වන්න බැරි. මහා ප්‍රමාණයක් මහ පොළවේ තියෙන ස්වාමීන් වහන්සේගේ නියපිටේ පස් බොහොම ස්වල්පයයි. භාග්‍යවතුන් වහන්සේ පින්තුනේ දේශනා කළානේ, මේ ලෝකේ සත්‍යෝ මහ පොළවේ වැලි කැට ගන්නට ඉන්නවනම් ඒ සත්‍යයන් අතරින් මිනිස්සු ඉන්නේ මෙච්චරයි. එහෙනම් ඒ වගේ භාග්‍යවතුන් වහන්සේගේ නියපිටේ තිබෙන වැලි කැටයක් වෙන්නට ඔබ අපි කොයිතරම්නම් මේ සසර පින් කරලා තියෙන්න ඕනේද? මොනතරම්නම් වාසනාවන්ත විය යුතුයිද? ඒ නියපිටේ තියෙන වැලි කැට වලිනුත් පින්නුතුනේ ඇස් අන්ධ වෙච්ච මිනිස්සු, කියන ධර්මයක් අහගන්න බැරි කන් දෙක ඇහෙන්නේ නැති බීරි වෙලා ගිය මිනිස්සු, කිසිම දෙයක් තේරුම් අරගන්න බැරි මන්ද මානසිකත්වයට පත් වෙච්ච මිනිස්සු, අතපය හතර කොරවෙල එක තැනකට වැටිච්ච මිනිස්සු, කතා කරගන්න බැරි වෙලා ගොළු වෙච්ච මිනිස්සු කොයිතරම්නම් ඇද්ද? ඒ අතරිනුත් අපි කොයිතරම්නම් වාසනාවන්තයිද? පින්වත්නි, ඒ මිනිස්සු අතරිනුත් තථාගත භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිගන්නේ නැති මිත්‍යා දෘෂ්ටික පිරිස් කොච්චරක් නම් ඇද්ද? ඒ අතරිනුත් මේ නිර්මල අති උතුම් ධර්මය සරණ යන්න වාසනාව භාග්‍ය අපිට හිමි. ඒ නිසා අපි මොනතරම්නම් පින්වන්තයිද? ඒ නිසානේ පින්තුනි බණ කියන හැම ස්වාමීන් වහන්සේ නමක්ම පින්තුනි කියලා කතා කරන්නේ. ඒ නිසා පින්තුනි අපි සංසාරේ ගොඩාක් පින් කරපැත්තෝ. සම්බුද්ධ ශාසනයක් ලබන්නට, ඒ බුද්ධ ශාසනයේ අති ගාම්භීර වූ ධර්මය අහන්න, අස්කන්නාස වලින් මනසින් දුර්වල නැති මනාව පිහිටි ඉඳුරන් ටිකක් ලැබෙන්න අපි සංසාරේ පින් කළා තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ මේ ලැබිච්ච දුර්ලභ වූ අවස්ථාවෙන් ධර්ම අවබෝධය කරා යන්න. පින්වත්නි, දවසක් කුසල් මහ රජතුමා මධ්‍යහන වේලාවක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සවැත් නුවර ජේතවනාරාමයට එනවා. ඇවිල්ලා මහරජතුමා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ කුටිය ළඟට එනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විමසනවා, මහරජතුමනි, මේ දහවල් කාලය තුල, මේ මධ්‍යහන කාලය තුල
ඔබ කොහෙ ගිහිල්ලාද? ස්වාමීනි මම රාජ්‍ය ඇති කරගෙන මේ රාජ්‍යයේ මහා බලවන්ත රජ කෙනෙක් වෙලා ශාස්ත්‍රීය රජ කෙනෙක් වෙලා මේ චාරිකාවේ වඩින ගමන් බොහොම සතුටින් ආපු ගමනක්. බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමාගෙන් විමසනවා, මහරජතුමනි මම ඔබට කාරණාවක් කියන්නම්. මහරජතුමනි උතුරු දිශාවෙන් ඔබට විශ්වාසවන්ත මිනිස්සෙක් එනවා. ඒ උතුරු දිශාවෙන් මේ විශ්වාසවන්ත මිනිසයා රජතුමා ළඟට ඇවිල්ලා කියනවා, රජතුමනි අහස උසට ගිය මහා ගල් පර්වතයක් උතුරු දිශාවේ තියෙන ගෙවල්, දොරවල්, ගස් කොළන්, මිනිස්සු, සත්තු ඔක්කොම පොඩි කරගෙන යට කරගෙන එනවා. ඊළඟට පින්තුනේ බුදුරජාණන් වහන්සේ මහරජතුමාට කියනවා දකුණු දිශාවෙනුත් විශ්වාසවන්ත පුද්ගලයෙක් කෙනවා. දකුණු දිශාවෙනුත් විශ්වාසවන්ත පුද්ගලයෙක් ඇවිල්ලා රජතුමාට කියනවා, රජතුමනි අහස සිඹ ගන්නට යෙදුණු මහා ගල් පර්වතයක් ගෙවල් දොරවල් යට කරගෙන, දරුවෝ යට කරගෙන, අම්මලා තාත්තලා යට කරගෙන, සත්තු යට කර මහා ගල් පර්වතයක් පෙරලීගෙන එනවා. නැගෙනහිර දිශාවෙනුත් රජතුමාට විශ්වාසවන්ත මාර්ග එමෙ නැත්තම් පණිවිඩ කරුවෙක් ඇවිල්ලා රජතුමාට මතක් කරන, රජතුමනි නැගෙනහිර දිශාවෙනුත් අහස සිප ගන්නා වූ මහා ගල් පර්වතයක් පෙරලීගෙන ගෙවල් දොරවල් අඹු දරුවෝ දූ දරුවෝ ඔක්කොම යට කරගෙන සත්ව සියලු දෙනාම යට කරගෙන පෙරලීගෙන එනවා. මහරජතුමනි තවත් ඔබට විශ්වාසවන්ත වූ පුද්ගලයෙක් බටහිර දිශාවෙනුත් ඇවිල්ලා, රජතුමනි බටහිර දිශාවෙනුත් අහස සිප ගන්න පුළුවන් වූ මහා ගල් පර්වතයක් පෙරලීගෙන ගෙවල් දොරවල් මිනිස්සු සත්වයෝ යට කරගෙන පෙරලීගෙන එනවා කියනවා. මහරජතුමනි දුර්ලභව ලැබුවා වූ මේ මනුෂ්‍ය ජීවිතය තුළ ඔබ කුමක් කළ යුතුයිද? ඒ වෙලාවේ කොසල් මහරජතුමා සිහිපත් කරනවා, භාග්‍යවතුන් වහන්සේ හතර දිශාවෙම මහා ගල් පර්වත හතරක් පෙරලීගෙන එනවා නම් අපිට යන්න දිහාවක්, බේරෙන්න දිහාවක් නැහැ. ස්වාමීනි නොපමාවම පින් දහම් කරගන්න ඕනේ. කුසල ධර්මයේ එළියෙන්නට ඕනේ. සමානත්වභාවය ඇති කරගත යුතුයි. පින් කරගත යුතුයි. කුසල ධර්මයන් වල නියති යුතුයි කියලා කොසල් මහ රජතුමා භාග්‍යවතුන් වහන්සේට සිහිපත් කරනවා. මොකද්ද පින්තුනේ මේ පෙරලීගෙන එන ගල් ටික? බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජතුමාට දේශනා කරන, මහ රජතුමනි හතර දිශාවෙන් පෙරලීගෙන ගෙවල් දොරවල් පොඩි කරගෙන යට කරගෙන ආපු මහා ගල් පර්වතය වගේ අපිව යට කරගෙන යන්න ජරාව සහ මරණය කියන දෙක එනවා. අපි හිටගෙන ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට, නිදාගෙන ඉන්නකොට, ඇවිදිනකොට මේ හතර ඉරියව්වෙම හැම මොහොතක් පාසාම අපේ ජීවිතය වයසට යනවා, මරණයටපත් වෙන ලං වෙගෙන යනවා. මරණය කරා ඇදීගෙන යනවා. මහරජතුමනි කුමක් කළ යුතුයිද කියලා. කොසල් මහරජතුමා මතක් කරනවා, ස්වාමීනි මට චතුරාංගනී සේනාවක් ඉන්නවා. ඇත්තු සේනාවක්, අලි සේනාව, මේ එක සේනාවක්වත් දාලා ස්වාමීනි මේ ජරාව මරණය කියන දෙකෙන් බේරෙන්න බෑ. අශ්ව සේනාව දාලා මේ ජරාව මරණය කියන දුකෙන් නිදහස් වෙන්න බෑ.
රත සේනාව දාලා මට ජරාව මරණය කියන දෙකෙන් ස්වාමීනි බේරෙන්න බෑ. පාබල සේනාව දාලා මේ ජරාව මරණය කියන දෙයෙන් මට බේරෙන්න බෑ. ස්වාමීනි මහා ප්‍රබල මට අමාත්‍යවරු ඉන්නවා. ඒ අමාත්‍යවරු දාලා මට මේ මරණයෙන් එහෙම නැත්නම් ජරා මරණය දෙකෙන් මට නිදහස් වෙන්න බෑ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ නිදන් කරපු ධනෙ තියෙනවා. තැම්පත් කළ තියෙන ධනෙ තියෙනවා. මාලිගාවේ පුරවපු ධනෙ තියෙනවා. මේ එකකටවත් ජරාව මරණය කියන දෙකෙන් බේර ගන්න බෑ. මහරජතුමනි දුර්ලභව ලැබුවා වූ මේ මනුස්ස ජීවිතය තුළ එහෙනම් අපි කුමක් කළ යුතුයිද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වහවහාම අප්‍රමාදීව දානාදී පින්කම් කුසල ධර්මයන් වැඩි යුතුයි කියලා කුසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට මතක් කළා. ඒක එසේමයි මහරජේක එසේමයි. එවනම් පින්තුනි අද වෙනකොට අපේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ හැම තැනටම පැතිරගෙන යන මහා වසංගතයක් කොරෝනා වසංගතය නිසා සහෝදරයෝ ඥාතියෝ දරුවෝ අසල්වාසී ඥාති හිත මිත්‍රාදීන් බැලූ බැලිතර මරණයටපත් වෙනවා. කනට අහන්න ලැබෙන්නේම මරණ සංඛ්‍යාව ගැන, මරණය ගැන සිහි වෙනවා. අප්‍රමාදීව අපේ ජීවිතයේ පිනතුනේ කුසල ධර්මයට යොමු කරන්න හිත ඇති කරගන්න. අපේ ජීවිතයත් කොයි වෙලාවෙ කොයි මොහොතේදීද විශ්වාස කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොන වෙලාවෙ අපිට යන්න වෙයිද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. මම මගේ කියලා හිතාගෙන හිටියට, මම මගේ කියලා කටයුතු කළාට අපිට කොයි වෙලාවෙදී මේ ජීවිතය අත්හැරලා යන්න වෙයිද කියලා දන්නේ නැහැ. ගහක ඉදිච්ච ගෙඩියක් වගේ අපේ ජීවිතය. ගහක ඉදිච්ච ගෙඩිය කොයි වෙලාවෙ බිමට වැටෙයිද කියලා දන්නේ නැහැ. තනකොළ ගහක් අග තියෙන පිනි බින්දුවක් වගේ කොයි වෙලාවෙ බිමට වැටෙයිද කියලා අපි දන්නේ නැහැ. එනිසා නිකාම්ම නිකරුණේ මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයකුත් ලැබිලා තියෙද්දී, උතුම් වූ මනුස්ස ජීවිතයකුත් ලැබිලා තියෙද්දී නිකම්ම නිකං හිස්සතින් අපි මැරිලා ගියොත් අපි තරම් අවාසනාවන්ත මිනිස්සු ටිකක් නැති වෙයි. ඒ නිසා පින්වත්නි වහවහාම ධර්ම අවබෝධය ඇති කරගන්න, කුසල ධර්මයන් වල ලෙජෙන්න, පින්දහම් සිද්ධ කරගන්න උත්සාහවත් වෙන්න. පින්වත්නි මම මාතුකාවට සඳහන් කළ ගාථාව සඳහන් වෙන්නේ බෞද්ධයාගේ අත්පොත නැමැති ධම්මපදයේ සඳහන් වෙන ගාථාවක්. අපේ භාග්‍යවත් ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයේ වැඩ ඉන්න කාලේ අපි දන්නවා වේළුවනාරාමයේ තියෙන රජගහ නුවර. එවකට රජගහ නුවර පාලනය කරපු රජතුමා බිම්බිසාර මහරජතුමා. බිම්බිසාර මහරජතුමාගේ මාලිගාවට හැමදාම මල් නැටි 8ක් අරන් ගිය මිනිස්සෙක් හිටියා. එයාගේ නම තමයි සුමන මාලාකරු. එයා හැමදාම පින්තුනි රාජ මාලිගාවට මල් නැටි 8ක් අරගෙන ගිහිල්ලා එක මල් නැලියකට රන් කහවණුව ගානේ රන් කහවණු 8ක් ගන්නවා. ඒකෙන් තමයි තමන්ගේ ජීවිතේ ජීවනෝපාය කරගෙන ජීවත් වුනේ. දවසක් පින්තුනි මේ සුමන මාලාකාරය මල් මිටි 8ක් අරගෙන නැලි 8ක් අරගෙන කදී තියාගෙන පාරට එනකොටම මහා පුදුම දර්ශනයක් දකිනවා. තුලෝකාග්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයත් පිරිවරාගෙන පුන් සඳ මඩලක් වට කරගත තරුණයෙක් වගේ මහා සංඝයත් පිරිවරාගෙන පිළිවෙලින් පින්නපාතේ වඩින විදිහ දැක්කට පස්සේ සුමන මාලාකාරයාගේ
නෙත් දෙකින් දැකපුරුවෙන් හදවත පිරිලා සතුටින් ඉතිරිලා ගියා. ඒ වෙලාවේ හිතෙනවා අනේ මේ දෙතිස්සක් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන 80ක් අන ව්‍යංජන ලක්ෂණයෙන් ප්‍රතිමන්විත ශවන ඝන බුදු රැස් දහරා විහිදුවන භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම මොනවද පූජා කරන්න කියලා. ඒ වෙලාවේ සිහිපත් වෙනවා බුදුරජාණන් වහන්සේට පූජා කරන මං ආව කිසි දෙයක් නැහැ. තියෙන එකම දේ තමයි තමන් රාජවාසලට නිතිපත අරගෙන යන මල් නැලියට. සිහිපත් කරනකොට මේ මල් නැලි අට රාජවාසලට ගියේ නැත්තම් රජතුමා රාජ්‍ය උදහසටපත් වෙලා මාව සිරගත කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් මගේ හිසකසා දාලා මරන්නත් පුළුවන්. එහෙම නැති වුණොත් මම මේ රටින් නෙරපන්නත් පුළුවන්. මගේ අමුදරුවට පවා ඉන්න තැන් නැති වෙලා යන්න පුළුවන්. ඒත් සුමන මාලාකාරය කල්පනා කරනවා මේ මල්ලටි අට අරගෙන ගියොත් මම රාජවාසලට දුන්නොත් මට රංකහවණු 8ක් දෙයි. ඒකෙන් මං දවස් දෙකක් ජීවත් වෙයි. හැබැයි මම බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කළොත් එයින් ලැබෙන ආනිසංසයෙන් කල්ප ගානක් මට ඒ ආනිසංසෙයි. ඒ නිසා මගේ ජීවිතයේ ගියත් කමක් නැහැ. මාව හිරගත කරත් කමක් නැහැ. මම රටින් නිරපුවත් කමක් නැහැ. අඹදරුවන්ට ඉන්න හිටින්න තැනක් නැති කළත් කමක් නැහැ. මගේ හිත පහදවාගෙන මම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරනවා කියලා හිත ඇති කරගත්තා. ඇති කරගෙන පින්වත්නි මේ මල් නැටි අටක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ අවසර ඉල්ලුවා මේ මල් පූජා කරන්න. පුදුමාකාර සතුටකින් මල් නැලි දෙකක් අරගෙන භාග්‍යතුන් වහන්සේට පූජා කරා. උඩ දානකොට පින්නතුනේ හරියට එක නූලක ඉදිකට්ටෙන් අමනපු වැල් පෙලක් වගේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරස්පතට උඩින් මල් වියනක් වගේ වැඩ හිටියා. එක මලක්වත් බිමට වැටුන්නේ නැහැ. ඒක දකින්න සුමන මාලාකාරයාගේ හිත තව ශ්‍රද්ධාවටපත් වුණා. සාදු කියා නැවත මල් මිටි දෙකක් අහසට විසිකලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිටිපසින් එකට අමුණපු වැලක් මෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් පින්වත් මල් වැල් එල්ල ගත්තා. ඒ අතරින් නීල පීත ලෝහිතෝදාත මාණ්ඩේශ්වර ප්‍රභාස්වර කියන බුදුරැස් විහිදෙනවා. සුමන මාලාකාරයේ හදවත බොහොම සතුටුයි, ශ්‍රද්ධාවෙන් ඉතිරෙනවා. නැවත මල් මිටි දෙකක් අරගෙන අහසට විසි කරනකොට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයෙන් එකින් එක මලක් කැමුණු වාසේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු ශ්‍රී හස්තයේ පැත්තෙන් මල් වියනක් වෙන් හිටියා. ඊළඟ මල් මිටි දෙක පූජා කරාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දකුණු වම් ශ්‍රී හස්තයේ පැත්තෙන් මල් වියනක් මෙන් පිහිටියා. නැවත මල් මිටි දෙකක් පූජා කළා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපසින් මල් වැල් එල්ලෙමින් හරියට මල් වියනක් මැද්දේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඝන බුදුරැස් දහරා විහිදුවමින් බලාගෙන හිටිය මිනිස්සු සාදුකාර දුන්නා. ඒ සාදු හඬ භූමාට දෙවිවරුන්ගේ ඉඳලා දිව්‍ය ලෝකේ දෙවිවරු දක්වාම සාදු නාද පටන් ගත්තා. මේ සාදු හඬ ඇහෙන මිනිස්සු ඇතුළු ගමේ හිටපු 9 කෝටියක් දෙනෙක්
වීර්ය දෙපැත්තට ඇවිල්ලා සාදුකාර දෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉදිරියට වඩිනවත් අර මල් ටිකත් එක්කම මල් වියනක් මැද්දේ බුදුරෙස් විහිදුවමින් භාග්‍යතුන් වහන්සේ වඩිනකොට බොහෝ දෙනා මේ පින්කම දිහා දැකලා සාදු සිතින් පින් අනුමෝදන් වෙනවා. නැවත ඇතුල් ගමෙන් පිටපැති ගම්වල මේ සාදු හඬ ඇහුණු මිනිස්සු තවත් නව කෝටියක් දෙනෙක් එකට එකතු වෙලා සාදු නාද දෙමින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වන්දනා කළා. 18 කෝටියක් දෙනෙක් සුමන මාලාකාරය කරපු මේ මහා පින්කම දිහා බලලා සාදු සිතින් පින් අනුමෝදන් වුණා. සුමන මාලාකාරය මේ පින්කම කරලා බොහොම සතුටින් මගක් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ගෙදර ගියා. ගෙදර යනකොට බිරිඳ බලාගෙන සුමන මාලාකාරයෙන් අහනවා, "කොයි මල් අද රාජමාලිගාවට ගෙනියන්න තියෙන මල් එළියට කොයි කියලා ඇහුවා." ඒ වෙලාවේ කිව්වා, "මම તો ලෝකාග්‍ර භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඒ මල් පූජා කළා." බිරිඳ හිතාගත්තා, "අහෝ අපේ ජීවිතයත් නැති කළා. ඔබේ ජීවිතය විතරක් නෙවෙයි අපේ ජීවිතයත් දරුවන්ගේ ජීවිතයත් එක නැති කළා. ඔබ මහා අනිටු වැඩක් නැති වැඩක් ඔය කළේ. මහා නපුරු වැඩක් ඔය කළේ" කියලා හිතාගෙන දරුවෝ ටිකත් අරගෙන ඉක්මනටම ගියා දුවලා ගිහිල්ලා රාජවාසලට රජතුමා මුණ ගැහෙන්න. දුවගෙන ගිහිල්ලා මහරජතුමා මුණ ගැහුණා. මුණ ගැහිච්ච වෙලාවේ විමසනවා ඇයි කියලා. ඒ වෙලාවේ මතක් කළා, "ස්වාමීනි, මගේ ස්වාමියා තමයි මාලිගාවට හැමදාම මල් අරගෙන ආවේ. ස්වාමීනි, මල් අද මේ මිනිස්සයා බුදුරජාණන් වහන්සේට පූජා කරලා, අනේ ස්වාමීනි, අපි නම් ඒකට හවුල්කාරයෝ නෙවෙයි. අනේ ස්වාමීනි, අපිට සමාවන්න." මෙහෙම මතක් කරනකොට මේ මෝඩ ගෑනු කෙනා තමන්ගේ ස්වාමියා මෙච්චර පින්කමක් කරලා තියෙද්දි අනේ සාදු කියලා අනුමෝදන් කරගන්න පින නැති වුණා. මේ විසාර මහරජතුමා පිනතුනි බුදුරජාණන් වහන්සේ දැකලා ධර්මය අහලා සෝවහන් වෙච්ච රජ කෙනෙක්. රජතුමා කල්පනා කරනවා, අනේ මේ මෝඩ ගෑණිය තමන්ගේ ස්වාමියා මේ තරම් වටින පින්කමකුත් කරලා මේ පින අනුමෝදන් වෙන්නේ නැතුව මෙතෙන්ට දුවගෙන ආවනේ කියලා. රජතුමා තරහෙන් වගේ සුමන මාලාකාරයට එන්න කියලා පණිවිඩයක් යවුවා. සුමන මාලාකාරයත් රජතුමා ළඟට ඇවිල්ලා රජතුමාට වෙච්ච සිද්ධිය කිව්වා, "ස්වාමීනි, මල් නැටි යටත් අරගෙන මම වීදියට එනකොට මම දැක්කේ භාග්‍යවතුන් වහන්සේ. ශ්‍රද්ධාවෙන්ම භාග්‍යවතුන් වහන්සේට මම මේ මල් නැටි යට පූජා කළා. රජතුමා මාව හිර කරනවා නම් හිර කරන්න. මාව රටින් නිරපනවන නිරපවන්න. මගේ දිව්‍ය අහිමි කරනවා නම් මගේ දිව්‍ය අහිමි කරන්න. මම භාග්‍යවතුන් වහන්සේට මල් නැලියට පූජා කළේ." එහෙමයි රජතුමනි. රජතුමා බොහොම සතුටු වෙලා, "ඔබ ඒ කරපු පින සුළු පිනක් නෙවෙයි." රජතුමා සතුටකටපත් වෙලා පින්නතුනේ හැම දෙයකින්ම 8 බැගින්. ඇත්තු 8යි, අස්සයෝ 8 දෙනයි, ගම්වර 8යි. මේ ආකාරයෙන් සියලුම සැප සම්පත් එක්ක සුමන මාලාකාරයට ගම්වර 8ක් ප්‍රදාන කරන සියලු සම්පත් එක්ක. පින්කම අවසන් නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ බිම්බිසාර මහරජතුමාගේ මාලිගාවට ආරාධනා කළ මහරජතුමා දානෙට වඩින්න කියලා. නමුත් ආරාධනාව බාරගත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු මාලිගාවට වැඩම කළේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. 10 ගාණක් මිනිස්සු, කෝටි ගාණක් මිනිස්සු
සුමන මාලාකාරයක මේ පින්කම දැකලා සාදුකාර දෙනවා. බුදුරජාණන් වහන්සේ සුමන මාලාකාරයට අනුකම්පාවෙන් තවත් මිනිස්සු සුමන මාලාකාරය කරපු මේ පින දැකලා පින් අනුමෝදන් කරගන්නට ඇතුළු මාලිගාවට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළේ නෑ. දානේ එළියේ තිබෙන මිදුලේම වැඩ ඉඳගෙන බිම්බිසාර මහරජතුමා වෙන්නම මණ්ඩපයක් සකස් කළා. ඒ මණ්ඩපයේ ඉඳගෙන භාග්‍යවතුන් වහන්සේ වැඩ හිඳලා දානයත් අරගෙන වේළුවනාරාමයට වැඩපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සුමන මාලාකාරයක් කරපු පින නම් මහා පිනක්. ස්වාමීනි පින සුළුපටු පිනක් නෙවෙයි නේද? කොයි වගේ විපාකයක්ද තියෙන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ පිනතුනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද සුමන මාලාකාරයක් කරපු පින පුංචි එකක් නෙවෙයි. ඒක ජීවිත පරිත්‍යාගයෙන් කරපු පිනක්. තමන්ගේ ජීවිතේ නැති වුණත් කමක් නැහැ. තමන් මේ රටින් නිරපල දෙම්මත් කමක් නැහැ. තමන්ගේ දරුවෝ අඹු ඉන්න හිටින තැන් නැති වුණත් කමක් නැහැ. තමන්ගේ ජීවිතය පවා අත්හැරලා මේ දානේ පූජා කළේ, මේ මල් ටික පූජා කළේ. භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, මේ ගංවර අටබැගින් ලැබුණේ මේ ජීවිතයේනේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා, තවත් කාලයකදී සුමන නමින් පසේ බුද්ධත්වය ලැබලා නිවන් දකින්නටත් මේ පින හේතු වෙනවා කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් පින්නතුනේ මේ මල් නැලි 8ක් පූජා කරපු එක මහා පිනක් නෙවෙයි කියලා. පින්නතුනේ පූජා කරපු ද්‍රව්‍ය ඒකේ තියෙන ලොකු පොඩිකමට නෙවෙයි ආනිසංස ලැබෙන්නේ. අපි පූජා කරන දේ අපේ හිත මොන විදිහට සකස් කරගන්න කියන එකයි වටිනම කාරණාව. සුමන මාලාකාරයා මේ මල් නැලියට පූජා කළේ තාමන්ගේ ජීවිතයේ දනුත්තරට දාගෙන. මගේ ජීවිතයේ ගියදී මම රටින් නිරපා හැරපු දෙන් මොන තරම් ශ්‍රද්ධාවක් එන්නේ නැද්ද? භාග්‍යවතුන් වහන්සේට ජීවිතේ පූජා කරලා මේ මල් නැලියට පූජා කළේ. ඒ නිසානේ පින්නතුනේ මේ තරම් ආනිසංසයක්. එසා අපේ පින්නතුන් මොන තරම්නම් අපිට පින්කම් කරගන්නට අවස්ථා තියෙනවද? මොන තරම් ලාභයක් අපිට ලැබිලා තියෙන්නේ. එනිසා අපි උත්සාහවත් විය යුතුයි. නිකම් මිනිස්සු වගේ මේ ලෝකේ මරණයටපත් වෙලා නැති වෙලා යනවට වඩා අපේ ජීවිතයේ හැකි හැම මොහොතකම ජීවිතයට කුසලයක් එකතු කරගන්න. අපේ ගෙදර තියෙන බුදු පහන ළඟට ගිහිල්ලා මල් ටිකක් කඩලා පැන් ටිකක් කියලා බොහෝම ශ්‍රද්ධාවෙන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ මල් ටික පූජා කළා නම් අපිට ලැබෙන පිනතුනේ. පැන් ටිකක් පූජා කළාම, දාන ටිකක් පූජා කළාම, බුදුන් වැඳපුවාම, බුදුගුණ සිහි කරපුවාම, මෛත්‍රී භාවනාව කෙරුවාම අපිට ලැබෙන ආනිසංස නම් කොච්චරක්ද? අප්‍රමාදී වෙන ජීවිතයේ කුසල ධර්මයන් සිදු කරගන්න. පින්තුනේ අපි සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේක පුංචි පිනක් කියලා වගේ. මේ කරපු පින්කම. මම එක උදාහරණයක් පින්තුන්ට මතක් කරනවා. අපේ බුදුරජාණන් වහන්සේ පින්තුනේ දවසක් ආනන්ද හාමුදුරුවොත් එක්ක එක බමුණු ගමකට පිණ්ඩපාතේ වඩිනවා. මේ බමුණු ගමට පිණ්ඩපාතේ වැඩම කරාට පස්සේ බමුණන්ට ආරංචි වුණා අද බුදුරජාණන් වහන්සේත් ආනන්ද හාමුදුරුවොත් අපේ ගමටයි පිණ්ඩපාතේ වඩින්නේ කියලා. ඒ නිසා පැන් ටිකක්වත් අපේ ගමෙන් දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට කියලා තියෙන ලිං වලට පවා පිදුරු දැම්ම කියනවා.
ලිං වලට පවා පිදුරු දාලා බමුණු ගමේ තිබ්බ හැම ගෙදරකටම මතක් කළා කොහේ හෝ ගෙදරකින් ඒ ශ්‍රමණයන්ට දානි හැන්දක් හරි දුන්නොත් රන් කහවණු 500ක දඩයක් කියලා බමුණු නියම කළා. දැන් බුදුරජාණන් වහන්සේත් ආනන්ද හාමුදුරුවෝත් මේ ගමට පින්ඩපාතේ වැඩියා. පින්ඩපාතේ වැඩියට පස්සේ කොහෙන්වත් කිසිම කෙනෙක් දානයක් දෙන්නේ නැහැ. ওই ගෙදරක හිටපු එක 16ක් බොහෝම වයසක 16ක්. මෙයා ඉඳුල් ටික අයින් කරන්න එළියට යනකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැකලා අර අරගෙන ගියපු ඉඳුල් ටික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරනවා. ඒ වෙලාවේ පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ සිනහවක් පහල කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කළේ කුමක් කරබයද? ඒ වෙලාවේ මතක් කරනවා ආනන්ද මේ දුන්න දානේ පසේ බුද්ධත්වයේ ලබන්න තරම් හේතු වෙනවා කියලා. පින්වත්නි මේ කාරණාව ඇහුණත් එක්කම හැංගිලා හිටපු බමුණ හෝ කිව්වා මේ මහා ශ්‍රමණයාට දාන ටිකක් කොහෙන්වත් ලැබුණාට පස්සේ අර ඉඳුල් ටිකක් ලැබෙනකොටත් ඒකටත් පසේ බුදු බව ලැබෙනවා කියලා කිව්වා කියලා. ඉතින් මේ හෝ කියපු හිනහ වෙච්ච මේ බමුණු දෙහාට භාග්‍යතුන් වහන්සේ හැරිලා මේ බමුණන්ගේ විමසන එක පුංචි කාරණාවක්. ඒ කාරණාව තමයි පින්වත්නි මේ බමුණන්ගෙන් අහන බමුණ මේ ගමේ විශාල ගහක් තියනවද කියලා ඇහුවා. ඒ වෙලාවේ කියනවා ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ මේ ගමේ තියෙන මහා විශාල රූක්ෂ ගහක් නුග ගහක් තියෙනවා. ඒ නුග ගහේ හේවන යට කරත්ත 500ක් නතර කරන්න පුළුවන්. බොහොම විශාල සුවිශාල වෘක්ෂයක්. කරත්ත 500ක් හේවනට නතර කරන්න පුළුවන්. ඒ වෙලාවේ පින්තුනේ බුදුරජාණන් වහන්සේ අර බමුණන්ගෙන් අහනවා බමුණ මේ කරත්ත 500ක් නතර කරන්න පුළුවන් මහා වෘක්ෂයක් තියෙන මේ ගහේ ඇටේ මොන තරම්ද කියලා ඇහුවා. ශ්‍රමණ භගවත් ගෞතමයන් වහන්සේ ඒකවත් ඔබ වහන්සේ දන්නේ නැද්ද? මේ මහා විශාල රූක්ෂ ගහේ ඇටේ අබ වැටේටත් වඩා බොහොම පුංචිනි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අර බමුණගෙන් අහනවා බමුණ අබ ඇටේටත් වඩා බොහොම පුංචි ඇටයකට කරත්ත 500ක් නතර කරන්න පුළුවන් තරම් මහා විශාල රූක්ෂයක් හදන්න පුළුවන් නම් මේ දානේ ආනිසංස ලෞතුරා බුදු කෙනෙකුට පූජා කළ ආනිසංස පසේ බුද්ධත්වයේ දැකලා නිවන් දකින්න හේතු වෙන්නේ නැද්ද කියලා අපේ පිනතුන් හිතලා බලන්නකෝ. එහෙනම් අපිට මොන තරම් පින් කරගන්න පුළුවන් අවස්ථාවක්ද? අපි දෙන දේ කොයි වගේද කියලා නෙමෙයි පිනතුනේ ප්‍රශ්නේ. අපේ හිතේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝරත්නය ගැන කොයිතරම් අවබෝධයක් දැනුමක් ශ්‍රද්ධාවක් අපි ගාව තියෙනවද? ඊට අනුව අපේ පින වැඩි කරගන්න අපිට පුළුවන්. අපි දානීය පිළිබඳව ආනිසංස පිළිබඳව දන්න තරමට අපිට මේ ආනිසංස වැඩි කරගන්න පුළුවන්. පින වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා පිනතුනේ අප්‍රමාදී වෙන්න කුසල ධර්මයන් හැම වෙලාවෙම තමන්ගේ ජීවිතය කරන්න උත්සාහවත් වෙන්න. මරණය අපිට කොයි වෙලාවෙ කොයි මොහොතේදී අපේ ජීවිතේට එයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා අපි හැකි හැම වෙලාවකම අපේ ජීවිතය අපි උත්සාහවත් වෙන්න ඕනේ. කුසල ධර්මයක්, පුණ්‍ය ධර්මයක්, පිනක් අපේ ජීවිතයට එකතු කරගන්න. එයයි අපිට ඉතුරු වෙන එකම දේ. අපි මේ ලෝකෙන් මැරිලා යනකොට අපි හදාගත්ත දරුවෝ එන්නේ නැහැ අපිත් එක්ක යන්න. අපි හදාගත්ත ගෙවල් දොරවල් එන්නේ නැහැ අපිත් එක්ක යන්න. අපි අපේ කියලා ගත්ත ස්වාමියා බිරිඳ මගේ අම්මා තාත්තා වේ කවුරුවත් අපිත් එක්ක යන්න එන්නේ නැහැ.
තමන් අවුරුදු ගාණක් දුක් මහන්සි වෙලා හරි හම්බ කරලා හදාගත්ත ගෙදර ඉඩම වාහනය ඔය එකක්වත් අපිත් එක්ක යන්න එන්නේ නැහැ. අඩුමතරම පින්නතුනි මම මගේ කියලා හදාගත්ත මැස්සෙක් මදුරුවෙක්වත් වහන්න නොදී ආරක්ෂා කරගත්ත මගේ ශරීරෙවත් කෙස් ගහක තුඩක්වත් අපිට අරගෙන යන්න බෑ. ඒකත් මේ මහ පොළොවේ අඩි 4ක් විතර වල යටට කපලා බස්සලා පස් දාලා තලලා යනවා. එතකොට අපි කියලා හිතාගෙන හිටපු අපි දිවා රාත්‍රී දෙකේ හැම වෙලාවෙම වෙහෙස වෙලා මහන්සි වෙලා හොයාගත්ත හැම දේම අපි මේ ලෝකේ දාලා යනවා. අනුමතරමේ මම මගේ කියලා හිතාගත්ත ශරීරයත් මගේ දරුවොත් මගේ ගෙවල් දොරවල් මේ හැම දෙයක්ම අපි අත්හැරලා යනවා. හැම දෙයක්ම අත්හැරලා ගියත් අපේ පිහිටට පවතින එක දෙයක් තියෙනවා පිටුතුනේ. අපි කරන හොඳ නරක දෙක අපි පිටිපස්සෙන් එනවා. අපිට තියෙන එකම දෑවැද්ද එකම යාළුවා එකම මිත්‍රයා අපි කරගත්ත කර්මයයි. කම්මස්ස කෝමහි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිෂාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමිති. අපි කරපු කර්මය තමයි ඊළඟට මම උපදින්නේ තිරිසන් ලෝකෙද പ്രേත ලෝකෙද නිරයද අසුරපායද දිව්‍ය ලෝකෙද මනුෂ්‍ය ලෝකෙද ඇස් ඇතුවද ඇස් නැතුවද අංග විකල භාවයෙන්ද මේ හැම කාරණාවක් ප්‍රතිරණය කරන්නේ අපි කරපු කර්මයෙන් එහෙම නැත්නම් ක්‍රියාවෙන් හිතින් කයෙන් වචනයෙන් කරපු ක්‍රියාකාරකම් වලින්. ඒ නිසා අපිට අපි කියලා වෙන කිසිම දෑවැද්දක් අරගෙන යන්න බෑ. වෙන කිසිම දරුවෙක් අපිත් එක්ක ඉන්නේ නැහැ. අම්මා තාත්තා අපිත් එක්ක ඉන්නේ නැහැ. අපේ තනියට අපේ පිළිසරණට අපේ පිහිටට හිටින්නේ පිනතුනේ. අපි කරන ලද මේ කුසල අකුසල කර්මයයි. ඒ නිසා ජීවිතයේ අකුසල් ටික දුරු කරගෙන කුසල දහම් රැස් කරගන්න අපි උත්සාහවත් වෙන්න ඕන හැම වෙලාවෙම. එයයි අපේ පිහිට පිණිස පවතින පින්වත්නි. අද යම් දවසක අපි මිනිස්සෙක් කියලා අනුන්ට අත නොපා ජීවත් වෙනවා නම් හේවණක් ඇතුව අපි ජීවත් වෙනවා නම් අපි බොහොම යහපත් විදිහට ජීවත් වෙනවා නම් එහෙම ජීවත් වීමේ විපාකය තමයි අපි සංසාරේ කරන ලද මහා පින්. පතිරූප දේශ වාසෝච පුබ්බේත කත පුඤ්ඤතා. අපිට ලැබිච්ච මේ ප්‍රතිරූපය ලැබිච්ච දරුවෝ අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි මේ හැම දෙයක්ම පුබ්බේත කත පුඤ්ඤතා පෙර කරන ලද පුණ්‍ය ශක්තිය. ඒ නිසා පිනතුනේ අපේ ජීවිතේ තව තවත් කුසල ධර්මයන් වල නියන උත්සාහවත් වෙන්න. කාටවත් හම්බ වෙන ගෙදරකට වාහනයකට දරුවන්ට ඉඩම් කඩම් වලට ඉරිසියා කරලා වැඩක් වෙන්නේ නැහැ. ඒකේ මේ දේවල් ලබා ගන්න ක්‍රමය නෙවෙයි. අපිත් ආසයි නම් ලොකු සල්ලිකාර මිනිස්සෙක් කියලා ඉපදෙන්න, ලොකු ධනවතෙක් කියලා ඉපදෙන්න. බොහෝම වැඩකාරයන් තියාගෙන යාන වාහන වල යමින් සියලු සැප සම්පත් ඇතුව ජීවත් වෙන්න. ඒ තමයි පින්නතුනි පින. එනිසා පින කියලා කියන්නේ සැපයට කියන නමක්. ඒ නිසා පින් කරගන්න කුසල දහම් කරගන්න අප්‍රමාදීව අපිට ලැබිච්ච මේ බුදු ශාසනය තුල අප්‍රමාදීව කටයුතු කරන්ට ඔබ හැම දිනාටම මේ උතුම් සද්ධර්මානුශාසනාව නිර්වාණ අවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා සිදු කරනවා. අද දින මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නට යෙදුනේ යායතුන වහමල් ගොල්ලෑවේ ලිපිණිහි පදිංචි ආර්.කේ. සැම්සන් මහතා හා සුජීවා සමන්මලේ මහත්මිය විසින් මේ උතුම් පින්කමේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තු හැටියට සඳහන් කරන්නට යෙදුනේ අද දවසට 46 වෙනි ජන්මදිනයේ සමරන සුජීවා සමන්මලේ මහත්මියට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම. ඉතින් මේ උතුම් ධර්ම දේශනාවේ
අනන්ත කුසලානිසංස බෙලින් එතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ දිගාසිරි සම්පත්‍ය උදා වේවා. යහත් භාව සංඛ්‍යාත මෙලෙවින් පෙමිනෙන සකලාන්තරාය ਸਰවාපල උපද්‍රවයන් දූරින් භූත භාවයටපත් වේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයත් උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ අනන්ත ආශිර්වාදයත් ද්‍රෝණයක් සර්වච ධාතුන් වහන්සේලා දරා සිටින ස්වර්ණමාලි මහා චෛත්‍ය රාජනන් වහන්සේගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගීව ජීවිතය ගත කොට සතවස් ආදී කාලයක් එහින් ජීවත් වෙමින් මේ ජීවිතයේම මේ බුද්ධ ශාසනයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ඇති කරගන්න මේ පින හේතුපනිශ්‍රය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ දෙපාර්ශ්වයේම මිය පරලොව යන්නට යෙදුන මව්දෙමව්පියන්ට ආශිර්වාද කරනවා. ඒ දෙපාර්ශ්වයෙන් මිය පරලොව ගිය සහලේ ඥාති සෑම සියලු දෙනාටම මේ පින් අයිති වේවා අනුමෝදන් වේවා. ඒ හැම දෙනාද සසරගත වූ වැරද්දකින් දුකටපත් වීනම් දුකෙන් අත් මිදේවා. බයටපත් වීනම් බයෙන් අත් මිදේවා. ශෝකයටපත් වීනම් ශෝකයෙන් අත් මිදේවා. කල්යාණ මිත්‍ර සම්පත්‍ය ආශ්‍රය ලැබ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරූ සියලු දෙනාටම ශ්‍රවණය කළා වූ සියලු දෙනාටමත් ලංකා වාසී ලෝක වාසී සදැහැති සියලු දෙනාටමත් මේ උදාර පින්බිලින් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔබ හැම දෙනාටම මේ ගෞතම බුදු සසුනේම නිවන් දකින්නට මේ පින හේතු වාසනාම වේවා. ලෝකපාලක ශාසන ආරක්ෂක කල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ට මේ පින් අයිති වේවා. අනුමෝදන් වෙත්වා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වාසනාම වේවා. ආකාසත්තා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ය සංපත්ති හේතුච්ච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. සද්ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතුම් සද්ධර්ම දේශනාව පවත්වන්නට යෙදුණු මේගලෑව පොතාන සියඹලෑව ශ්‍රී සුබෝධි ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද රාජාංගනේ සුමනසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් මෙම ධර්මදේශනාමය කුසලානිසංසයන් සුවසේ පාරමිතා පූර්ණය කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවායි පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු.